Okay, na සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියමින් we are going to do some, this is kind of online exam, not that kind of online exam ඒ වර්ගයේ නෙවෙයි, this is one kind of online exam නේද? ශනිකව ඔයගොල්ලන්ගේ වේගය රඳවාගෙන වැඩේ කරන්න ඕනි විභාගයක් හැටියට තමයි මේක අපි සලකන්නේ. වෙලාවත් එක්ක සටනක් තියෙන්න ඕනි. ඔන්න උදාහරණයකට the first example, first question is here. ඔයගොල්ලන් කරන්නේ number 6 කියලා දාගත්තා. 1 2 3 4 5 6 කියලා ඉලක්කම් දාගත්තා. මෙන්න උත්තර ටික ලිව්වා. මේකට මම දෙනවා විනාඩි 4ක්. දැන් තේරුණාද ගැටලුවක් තියනවද? No problem. ඔන්න අංකේ දාන්න. activity 6 number 1 2 3 4 5 6 උත්තර ලියන්න පටන් ගන්න. I'll give more 3 minutes. ආය කියවන්න දෙන්නේ නැහැ. විහංගි ඕක ගිහිල්ලා දීලා අනිත් එකක් ඉල්ල ගන්න කියලා විස්තර කියලා. Okay, can you hear me? Yes, sir. Viyangi, you can give this paper and get the grade 10 one. Okay, sir. Two minutes more. Right. Next question. Question number 2. Question number 7. Put the numbers and write the answer only. Four minutes for you. Next week you should have the paper. November paper එක තියෙන්න ඕනි. දැන් දෙසැම්බරුත් එනවනේ. And waiting room දානවා. මේක කරන්න නැත්නම් වැඩක් නැහැ.
නොවැම්බර් මාසේ පේපර් එක ලියලා උත්තරත් එක්ක ආපහු ගෙනත් දුන්නේ නැත්නම් දෙසැම්බර් ටියුට් හම් වෙන්නෙත් නැහැ. සර් මෙතන really truth කියන්නේ දෙකක් නේද? ඔව් වචන 6ක් තියෙන්නේ පැ නේද? 1 2 3 4 yeah. There should be a comma. කලින් එක දාන්න බෑ පුතා. මාර වැඩි. සහන් මේ ටියුට් එකක් නෙවෙයි දැන් සජීවි දෙන ප්‍රශ්න පත්‍රයක්. මේකට අංක දාලා උත්තර ලියන්න දැන් සම්බන්ධ වෙච්ච අය. මෙතන ඉඳන් හරි සම්බන්ධ වෙන්න. question number 7 කියලා දාලා. Write the number 1 2 3 4 5 6 and write the answer. තව විනාඩි යයි තියෙන්නේ ඔකට. නොවැම්බර් එක දැම්ම නෙමෙයි පුතේ සාකච්ඡා කරලා තව කල් තියෙනවා. මං කියන්නම් දැම්ම කෙනෙක් තියන්න එපා. මං කියනවානේ දෙසැම්බර් ටියුට් ගන්න එනකොට ඒක ගේන්න කියන්න. Right, let's move. Question number 8.
සර් D කියලා දෙකක් තියෙනවා. ඒකේ F කරගන්න. සර් එකම ඔව්. උත්තරේ දෙපාරක් එනවද? නෑ. D අකුර අන්තිම එක F කරගන්න. ඒක පොඩි එකක්නේ. ලෙසන් සර් කියන්නේ විතරක්ද? එතන වචන පහින් සර් තියෙන්නේ. ඇයි මේ lessons කියන එක? A කියලා එකක් තියෙනව නේද? ඔව් සර්. හරි. A කියලා දාගන්න. Right. Okay. මෙතන මේ පොඩි එකක් ඔන්න අදාගන්න ඔයාලට වැරදුනා නම් එහෙම මෙන්න මෙතන levers හොඳේ මෙන්න මෙතන levers හරිනේ levers L E V E A E R S four minutes දෙන්නම්
නැද්ද? අත නම්බරයට කෝල් එකක් දෙන්න. Right. ප්‍රශ්න 4ක් යන්නේ හොඳේ. Question number 4. මේකට වැඩි වුණාද? Okay. මේකට විනාඩි 2ක් 2 minutes ඇති.
Just write the numbers. Then cover ekatunana. Just write the numbers and the answer. 1, 2, 3, 4, 5, 6. A, B, C, D, E, F. Picture. Right? There are some new words. I will discuss them later. පස්සේ කියලා දෙන්නම්. Okay, let's move. 6, 7, 8, 9, 10. ප්‍රශ්න පහක් ඉවරයි. ලකුණු 25ක් ඔබ සතුයි. Four minutes. හොඳට කල්පනා කරලා උත්තර හොයන්න. අදිස්සි වෙන්න එපා. Don't be hurry. Exam. Okay.
මේකට විනාඩි 4ක් දෙන්න පොඩ්ඩ වැඩි ඉඳලා 48ට නවත්තු. දැන් අර කයි දන්නකෝ. ඒ කොහොමද? කලින් ගත්තද විනාඩියක් කලින් ගත්තද මම? ෆර් එකේ පහ නෑනේ. මෙන්න පහ. විනාඩි 2ක් තියෙනවා.
චාමිකර කීවෙනි ප්‍රශ්නෙද අපි ලියන්නේ? චාමිකර ඔව් සත්සරණි කවුරු හරි මට කියන්න. සයුමි කීවෙනි ප්‍රශ්නෙද අපි ලියමින් ඉන්නේ? Nine. Okay.
Okay. Two minutes more. විනාඩි දෙකක් දෙන්නම් තව. හරි ලෑස්තිද එනම් එකපාරක් මං සෑම ප්‍රශ්නයක්ම විනාඩියක් වගේ පෙන්නන්නම් මොනාරි ප්‍රශ්නයක් තිබුණොත් විසඳ ගන්න ඒ තප්පරේදී I'll give 1 minute for each. Recheck up.
right එහෙනම් අපි සාකච්ඡා කරමු බලමු අපිට මේ ලේසි ප්‍රශ්න වලට ලකුණු කොහොමද ලබා ගන්න පුළුවන් උනේ කියලා අවංකව ලකුණු දාන්න අනිත් අය දකින්නේ නැහැ අපි විතරයි සාකච්ඡා කරගන්නේ අපි විතරයි ලකුණු බලන්නේ දැන් අවංකව තමන්ගේ ලකුණු දාන්න right okay එහෙනම් පටන් ගමු අපි මනුජි මෙත්සරණි Manuji Metsarani, can you hear me? Yes, sir. Very good. Hondai. Anna Hondai. Right. Ena Patangam Pute. Mamulimma Mudetike Kira in Nang, in Pasavakata, fill in the blanks, the following dialogue. Then non dialogue debasa between mother and Dinu at supermarket. Use words given in the box. Write the Evadano. Nothing is there. Okay, Putawa Patangan. Mother, we need a carton of milk packet to Oh, packet ටිකක් අර කාඩ්බෝඩ් වගේ තියෙන පැකට් එකනේ දිරාපත් වෙන්න පුළුවන් පැකට් එකක් තමයි කාටුන් එකක් කියලා කියන්නේ. sir උත්තර විතරක් කිව්වන් ඇද්ද? නෑ කියන්න ඔක්කොම. A carton of milk and 2 kilo of sugar. What did father ask you to bring? Well, he wants a tube of glue. E tube of glue. E දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ උත්තරේ ලියලා තියෙන්න බෑ අකුර තියෙන්න ඕනි නේද මනුජි? Yes, sir. ඒකත් බලා ගන්න ඕනි. Okay, go on. All right. What else is there on the list? අදිනවයා කියලා අදිනවා. B. B of biscuits. Packet of biscuits that කියන්නේ. Oh, yes, sir. ඒ උත්තරේ පිළිගන්න පුළුවන් මම ඇයි කියලා කියන්න වෙනස උනේ ඇයි කියලා මනුජි කියන්නකො උත්තර ටික. We have to get a C. C of tea ද? pot of tea ද? Pot of tea. නෑ. බලමු අපි. මනුජිගේ උත්තර කියන්න කමක් නැහැ. Mother, let's buy a ඒද? yes, sir. A of curd for grandmother. බලමු. ඔයාගේ උත්තර හරි වෙන්න පුළුවන්. සර්ගේ වැරදි වෙන්න පුළුවන්. Yes, and don't forget to buy a bar of chocolate. ඔව්. දැන් එතකොට පොතේ හැටියට මනුජිගේ මෙන්න මේ තුන උත්තර වෙනස්. එහෙම නේද මනුජි? Yes, sir. ඔව් බලමු. මේක හරි ගියොත් මනුජි කියප එක හරි ගියොත් ලකුණු 5යි නැත්නම් ලකුණු 2යි මනුජිට හම්බ වෙන්නේ. Right. What did father ask you to bring? තාත්තා ඔයාට ගේන්න කිව්වේ මොනවද? යමක් කරන්න කියලා කියනවට තමයි අපි ask කියන වචනේ පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති indirect speech ඉරිදා දවස්වල කතා කරා ඒකෙදිත් කිව්වා. යමක් කරන්න කියලා කියනවට අපි කියනවා ask කියන වචනේ පාවිච්චි කරනවා. ඉල්ලනවටත් අපි ask කියන වචනේ පාවිච්චි කරනවා. Okay? Well, අර well කියද්දි පරිස්සම් වෙන්න හැම වෙලේම well පොඩ හිතනවා. He wants a tube of glue. Glue කියන්නේ මොනවද මනුජි? ගම් වලට ගම් තියෙන්නේ මෙතන තියෙනවෙන් වඩා ගැලපෙන්නේ ටියුබ් එක නේ ටියුබ් එකේ ඉඳ හරි. all right හරි. all right කියන්නේ කමක් නෑ නෙමෙයි මෙතන තේරුම. ඒම අදහසකුත් තියෙනවා. හැබැයි මෙතන තේරුම හරි. what else? මොකද්ද what else කියන්නේ මනුජි? වෙන මොනවා හරි? වෙන මොනවද? what else කියන්නේ ප්‍රශ්නයක්. වෙන මොනවා හරි කියලා කිව්වොත් මගේ පුතේ something else වෙන්න ඕනේ. වෙන මොනවා හරි කිව්වොත් එහෙම something else. හරි? what else කියන්නේ වෙන මොනවද? වෙන මොනවද is there on the list එකේ. කියලා හිතලා ඔන්න ඔතන ඉඳන් ගැටලුව පටන් ගත්තා. biscuits and a tub of ice cream. tub of ice cream දන්නවනේ ice cream අර box එකක් වගේ ඉන්නේ. ඒවට කියනවා අපි tub එකක් කියලා. tub of ice cream. tub කියන එක තව තැනක පාවිච්චි කරනවා කොහෙද? කවුද දන්නේ?
tub කියන වචනේ තව තැනක පාවිච්චි වෙනවා. bath tub කියලා එකක් තියෙනවා. අහලා තියෙනවද bath tub? අර ලංකාවේ බොහොම අඩු තියෙනව නැතුව නෙවෙයි. විදේශ රටවල් වල අර සබම් පෙන ටිකක් දාගෙන සැම්පෝ ටිකක් පෙන එනකන් දාගෙන ඒක අස්සේ බෑලා ඉන්නවා. පෙන බහිනකොට ටක් ගාලා වැඩේ කරගෙන නැගිටින්න ඕනේ නැත්තම් පෙන බහිනකොට මුකුත් නැහැ නේද? ඉතින් දැන් නේම ඉන්න එකට අපි කියනවා ටබ් එකක් කියලා. ඒ වගේ එකකට තමයි ටබ් කියන්නේ. right. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ලංකාවේ නේද? පැකට් වලින් තමයි බිස්කට් තියෙන්නේ. ලංකාවේ බොහෝ දුරට පැකට් වලින් තමයි බිස්කට් තියෙන්නේ. ඒ ඉන්න මෙන්න මෙතන නම් ඒ උත්තරේ පොඩි ගැටලුවක් එන්න පුළුවන්. සමහර විට a tin of biscuit නැත්නම් a packet of biscuit කියන එක ගැලපෙන්න පුළුවන්. නමුත් වඩා හොඳ උත්තරයක් හැටියට අපි සලකන්නේ පුතේ බිස්කට් කියන ඒවා ටින් වලින් එනවා කියලා තමයි කියන්නේ. හොඳ රටවල් වල බිස්කට්ස් තියෙන්නේ ටින් වලින්. නමුත් කමක් නැහැ. B අකුර දාලා තිබුණට හරියක් දෙන්න මනුජීට ප්‍රශ්නයක් නැහැ. B තිබුණත් හරියක් දෙන්න කමක් නැහැ. ගැටලුකාරී තැනක් මේක. We have to get a T. සාමාන්‍යයෙන් T තියෙන්නේ පොට් එකේ නෙමෙයි පුතේ. ඔයා කියන්නේ තේ නෙමෙයි පුතේ මෙතන. කඩේ ගිල්ල තේ නෙමෙයිනේ පුතේ ගන්නෙ මනුජි. තේ කොළ. තේ කොළ. කඩේ ගිල්ල අපි ගන්නෙ තේ කොළ. තේ කොළ තියෙන්නේ පැකට් එකේ. ඒ හින්දා අපි B කියලා දැම්මා. නෑ සර් ටින් වලක් තියෙනවා කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන්. ඒ හින්දා මම A කියන එකත් මෙතන හරි කියලා පිළිගන්නවා. A B දෙක වෙනස් වුණාට කමක් නැහැ. as well කියන්නේ මොකද්ද පුතේ? T as well. තේ එකත් තේ කොළ එකත් කියන එක තමයි කියන්නේ. 2 කියලා අපි පාවිච්චි කරන්නේ TOO2. පාවිච්චි කරනවා නේද අපි TOO2. ඒ වගේ එකක් තමයි මේ as well කියන්නේ. mother. Let's buy a curd කියන්නේ මනුජී මීකිරි. මීකිරි වෙන්නේ හට්ටියක. හට්ටියක ටබ් කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒක නෑනේ මෙතන. ඒ හින්දා මීකිරි එන්නේ පොට් එකේ තමයි අනිවාර්ය උත්තරේ C පුතේ. pot of curd කියලා කියන්නේ මීකිරි හට්ටියක්. Yes, and don't forget අමතක කරන්න එපා to buy a bar of chocolate to for your brother. ඒක දාන්නවා අපි. right එන එකට එක ගානේ ලකුණු. මොනවාරි ගැටලු තිබුණොත් අහන්න. තර්කානුකූල මතයක් තිබුණොත් කියන්න. නැද්ද? no problem. ලකුණු දාගන්න. කිරිටින් එනවා. මී කිරිටින් එන්නේ නේද ආර්සිම? මී කිරිටින් එන්නේ නෑනේ. කිරි වලට එන්නේ කර්ඩ් වලට එන්නේ පොට් තමයි පුතේ. ඒකේ සත්‍යතාවය ඒකයි. හරි සත්සරණි. can you hear me සත්සරණි? Yes, sir. okay good. එහෙනම් පුතා කියවන්න බලන්න. promotion කියන්නේ පොඩක් ඉන්න පුතේ විනාඩියක් තප්පරයක් දෙන්න. what is promotion? මොකද promotion? උසස් වීම. ඒකේ විරුද්ධ පදේ what is the opposite word of promotion? demotion. මොකද්ද? demotion. loose motion නේම නෙමෙයි හොඳේ. දන්නවද loose motion කියන්නේ මොකද්ද කියලා? දන්නවනේ? ඒක නෙමෙයි. promotion, demotion. demotion කියන්නේ තනතුරකින් පහත දැමීම demotion. okay Satsarani, you can start now. Have you heard my good news? You haven't told me anything yet. I got a promotion at work earlier this week. Is that right? It's the truth. I am really happy. Congratulations on your promotion. Thank you very much. I am really excited for you. Are you really?
I am serious. You deserve this promotion. Is that what you really think? right good හොඳයි ලකුණු පහම හම්බ වෙනවා පුතේ right අපි බලමු මොකද්ද මේ කියන්නේ promotion දන්නවා congratulation දන්නවා truth කියන්නේ සත්‍ය ඇත්ත සත්‍ය ඇත්ත excited කියන්නේ කුතුහලයටපත් වෙන සතුටටපත් වෙන උද්‍යාමයටපත් වෙන එක තමයි excite වෙනවා excited have you heard my good news මගේ හොඳ ආරංචි වුණාද වාට හොඳ ප්‍රවෘත්ති ආරංචි වුණාද you haven't told me anything yet haven't told වාත කිව්වේ නැහැ කියලා නැහැ anything yet තාම මොකුත් ඔයා කියලා නැහැ anything yet කියන්නේ තාමත් ඔයා තාමත් මොකුත් කියලා නැහැ you haven't told me anything yet ඔයා මට තාමත් මොකුත් කියලා නැහැ I got a promotion at work earlier this week කියන්නේ මේ සතියේ කලින් කියන්නේ කලින්ම ආරම්භයේදීම is that right ඇත්තට හරියට හරිද it's the truth ඒක තමයි සත්‍ය I am really happy මම ගොඩක් සතුටුයි truth congratulations on your promotion thank you very much I am really excited for you excited වෙනවා කියන්නේ ඔයාගේ මේ උසස් වීම ගැන ආරංචිලා මම උද්‍යාමයටපත් වෙනවා සතුටටපත් වෙනවා Are you really ඇත්තටම I am serious වීලු නෙවෙයි වීලුවකට නෙවෙයි කිව්වේ I am serious නේ බරපතලයි නෙමෙයි දැන් the patient is serious ලෙඩාට බරපතලයි දැන් මෙතන I am serious කියන්නේ මට බරපතලයි නෙවෙයි මම මේ සිරාවට කියන්නේ අන්න වචනේ සිරාවට I am serious මම සිරාවටම කියන්නේ you deserved this promotion ලස්සන වචනයක් මේ deserved කියන වචනේ deserve කියන්නේ පුතේ ඒ උසස් වීම ලබන්න ඔයා සුදුසුයි you deserve it ඔයාට ඒක සුදුසුයි යසයි වගේ අදහසකුත් එනවා පුතේ දැන් අපි කියමුකෝ අපිට එක්කෙනෙක් කොනිත්තලා දුවන ගමන් මිනිහා වැටෙනවා ඩාන් ගාලා කොහේ හැප්පිලා ඒතකොට අපි කියනවා you deserve it ඔබට යසයි තේරෙනවද එතකොටත් අපි එක් කියනවා ඔබට යසයි you deserve it මට මේක කළා ඔයාට ඒක ලැබෙන්න ඕනි දෙයක් ඒක ලැබුණා යසයි you deserve it එහෙමත් පාවිච්චි කරනවා ඒ වගේ පැත්තකින් දැන් මෙතන කියන්නේ හොඳ පැත්ත නේ you deserve this promotion ඔයාට මේ උසස් වීම ලබා දීම සුදුසුයි ඒක හරි විදියට ලියලා තියෙනවා ඒක ගැටලුවක් නැහැ is that what you really think ඒකද ඇත්තටම හිතන බොරු නෙවෙයිනේ කියන්නේ හිතේ එකක් තියාගන්න නෙවෙයි නේද කතා කරන්නේ ඔය ඇත්තම නේද කියන්නේ okay good anything else මොනවාරි අහන්න දෙයක් තිබුණා නේද right good සත්සරණිය හොඳයි අපි යනවා සහන් හසරංග ගාවට සහන් හසරංග නෙළුවන් කන්ද පැත්තේ නැත්නම් අපි සාන්ගේ ගෙදරට කෝල් එකක් කරන් බලමු සාන ඇහෙනවද? ඒකත් වැඩ නැහැ. එහෙනම් අපි සාන්ව අයින් කළා දාමුනේ අපරාධි. ඇහෙන්නේ නැතුව කොල්ලෙක් ඉඳලා මයික් වැඩ කරන්නේ නැහැ කියයි දැන්. අර මං කිව්වේ මාර වැඩි. සසින්දු කෞශල්‍ය. පුතා ඇහෙනවද සසින්දු කෞශල්‍ය? සසින්දු නැද්ද? ඕකේ මං යනවා පන්සිලුත් සමග පන්සිලු. Yes sir. Okay good. කියන්න පුතා.
3-month certificate course on photography for school use classes. ලීවර්ස් පුතේ මෙතන ආරක්කුලක් දාගන්න ලීවර්ස් කියන්නේ හැර යන අය. දැන් මොකද පුතා මෙතන උත්තරේ? School. ස්කූල්. ඒ කියන්නේ උත්තරේ answer C. C. ස්කූල් ලීවර්ස් කියන්නේ පාසල් හැර ගිය අය. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ලියලා ඉවර වෙලා ඉන්න අය, උසස් පෙළ ලියලා ඉවර වෙලා ඉන්න අය. ඒ වගේ අයට තමයි අපි කියන්නේ අපි මොකක් කියලාද? ස්කූල් ලීවර්ස් කියලා කියන්නේ. ඒ වගේ පාසල් ඇර ගිය අය. ඒ කියන්නේ මේමයි ඩ්‍රොප් අවුට් කියලා જાතියක් ඉන්නවා. ඒ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඩ්‍රොප් අවුට් කියන්නේ වෙනයි, ස්කූල් ලීවර්ස් කියන්නේ වෙනයි. ඩ්‍රොප් අවුට්ස් කියන්නේ පුතා සාමාන්‍ය 6ේදී 8ේදී 9ේදී 10ේදී ඉස්කෝලේ මගදී නවත්තලා කට්ටි පැනපු අයට තමයි අපි කියන්නේ drop outs කියලා. ලියාගන්නේ වචනේ drop outs. DROPOUTS drop outs. පාසල් හැර ගිය අය. පාසලෙන් නික්ම ගිය අයනේ. දැන් ස්කූල් ලීවර්ස් කියන්නේ ඒගොල්ලන් නෙවෙයි. ස්කූල් ලීවර්ස් කියන්නේ වෙනම කතාවක්. ස්කූල් ලීවර්ස් කියන්නේ උසස් පෙළ ලියලා පාසල දැන් අධ්‍යාපනය යම් මට්ටමකින් ඉවර කරලා ඉන්න අය. ඕකේ පුතා කියන්න. Classes starting on Saturday, 2016 December 2016 හොඳට තියෙයි. 28 December කියන්න. December 2016 28 at 9 a.m. Lessons conducted by Mr. G.A. Fernando. Details Royal School of Photography, Sri Lanka. එහෙනම් පුතාගේ එක ලකුණක් අඩු වෙනවා. කියන්න. පුතේ කියන්න ඉතුරු ටික. Cost fee rupees 50,000 1500 50,000 15,000 for something relevant. for details. For details. එතකොට දෙකක් වර්ධිනවා පුතාට. ලකුණු 3යි හම්බෙන්නේ. right බලමු අපි. like to be a photographer. ඡායාරූප ශිල්පියෙක් වෙන්න කැමතිද? 3-month certificate course. 3-month certificate මොකද CE course පාඨමාලාව. මාස 3ක සාතිකපත් පාඨමාලාව. on photography ඡායාරූප ශිල්පය ගැන. for school leavers පාසල් හැර ගිය අයට. classes starting පටන් ගන්නවා on Saturday 28 December 2016 at 9 a.m. lessons A conducted පවත්වනු ලබනවා. conduct කියන්නේ පවත්වනවා පුතේ. by Mr. G.A. Fernando. කවුද මෙයා? Fernando. කමාවක් දාලා යා ගැන විස්තරයක් තියෙන director. මේක F කියලා කිව්වනේ මං. director Royal School of Photography. ශ්‍රී ලංකා course fee කියන්නේ පාඨමාලා ගාස්තු. course fee පාඨමාලා ගාස්තු 15,000. for details නැත්නම් for more details එහෙම වෙනවා. details කියන්නේ පුතේ තොරතුරු. for details contact සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර් එකට කියලා කියන්නේ. ලියාගන්න.
okay good පන්සිලු දෙකක් වැරදුනා ලකුණු 3ක් හම්බෙයි right Sajini can you hear me Sajini Yes, sir. okay good go with the question Hey Rajan, you are late. Why do you always travel by train? No, I am not late. I always come to school by train. I see. Do you ever ride your bicycle? Yes, sometimes. How do you come to school? Well, I just walk. I live close by. Hey, like you know, I am learning to drive my father's tractor. I would love to fly a plane one day. Me too. I know how to row a boat. Oh, really? මොකද පුතේ රෝ කියන්නේ Boat එකක් පදවනවා. ඒකට තනි වචනේ හබල් ගන්නවා කියලාත් කියන්න පුළුවන් හොඳේ තව වචන තියෙනවා බෝට්ටුවක් ඉඳ හබල් ගන්නවා කියන්නත් පුළුවන් බෝට්ටුවක් පදවනවා කිව්වත් කමක් නැහැ right හොඳයි very good හොඳයි you got 5 marks නේ I see මොකද්ද මේ I see කියන්නේ සජිනි මම දකිනවා. එහෙම එකක් දැන් බලන්න hey Rajan you are late උඹ පරක්කුයි බං why do you always travel by train ඇයි train එකේ එන්නේ ඔයා නේ no I am not late මම පරක්කු නෑ I always come to school by train මම හැමදාම එන්නේ කෝච්චිය තමයි I see මමත් දකින්නවා එහෙමද කවුද දන්නේ I see කියන එකේ තේරුම එහෙමද වගේ එක. එහෙමද එහෙමද මල්කි අන්න ඒකයි ඒකේ තේරුම I see එහෙමද එහෙමද ලියා ගන්න do you ever මේක ඇත්තටම පුතේ do you ever ride your bicycle වෙන්න බෑ හරි ක්‍රමයේ අනුව ever පාවිච්චි කරනවා නම් මොකද්ද හොඳ වාක්‍ය රටාව කියන්නේ කවුද හරි දන්න කෙනෙක් කියන්නේ ever පාවිච්චි කරනවා නම් වඩා සුදුසු වාක්‍ය රටාව මම ඉගෙනුවා මේවා never ever just all right already මේ වගේ වචන හතරක් එක්ක මම ඉගෙනුවා කාරණයක් මතක් වෙන්නේ නැද්ද just already ever never වගේ වචන මොන වාක්‍ය රටාවේද පාවිච්චි කරන්න සුදුසු මතක නැහැනේ present perfect තමා වඩා සුදුසුම වාක්‍ය රටාව ඔය වචන පාවිච්චි කරන්න මතක තියාගන්න ever never නම් simple present එකේ තියෙනවා already just වගේ වචන පාවිච්චි කරන්න හොඳම වචනේ තමයි වාක්‍ය රටාව present perfect දැන් මේක උනත් අහන්න ඕනේ හරිනම් have you ever ridden your bicycle ඔයා කවදාරි බයිසිකලේ පැදලා තියෙනවද ඔයාගේ බයිසිකලේ පැදලා තියෙනවද do you ever කිව්වම ඒක නිකන් එහෙම ඕනේ නැහැ do you ride your bicycle ඔයා බයිසිකල් පදිනවද කියලා සාමාන්‍ය අහන්න පුළුවන් right yes sometimes ඒ ටික හරිනේ close by කියන්නේ මොකද්ද පුතේ close by ළඟපාත නේද අසල ළඟපාත I live close by මම මේ ළඟපාත ජීවත් වෙන්නේ lucky you කොච්චර වාසනාවන්තද ඔයා කියලා අහන්න right good ever කියන එකේ තේරුම මොකද්ද ever කියන්නේ කවදා හෝ කියන එක තමයි ever කියන එකේ වචන මම ඉගෙනුවේ නැද්ද ever never already just කියන වචන ටික කලේ නෑනේ වෙන කවුරු හරි මතක් කරන්න කරේ නෑ කියන එක මතක් කරන්න කවුරු හරි කලයි කියලා කවුරු හරි මතකයක් තියෙන කෙනෙක්
නෑ Okay, සර් කලේ නෑ අනිත් ටික okay තමයි අපි කරේ. බලමු. Okay. Netul, are you ready Netul? Yes, sir. Okay, good Netul. කියන්න බලන්න. මුලින්ම මේ ටික කියවලා ඉන්න මේ ටිකේ තේරුම් ටික කියවලා ඉන්න. Handle with care. What is handle with care කියන්නේ? දන්න කෙනෙක් උදව් කරන්න. ඇහුන්නේ පරිස්සමින් පාවිච්චි කරන්න. පරිස්සමෙන් පාවිච්චි කරන්න. තව handle කියන එක තේරුම ඇත්තටම පාවිච්චි කරනවාද? දැන් handle කියන වචනේ වෙන කොයිද අහලා තියෙන්නේ ඔයගොල්ලෝ? handle කියන වචනේ සාමාන්‍යයෙන් භාවිතා වෙන තැන් මතක් කරන්න. කොල්ලෝ දන්නවනේ හොඳට. කොල්ලොත් දන්නවා, කෙල්ලොත් දන්නවා. මොකේද? මොකේද පුතේ? In which? වාහනවල කියන්නේ ස්පෙෂලි මොකේද? බයික් එකේනේ. බයික් වල ෆුට් බයිසිකල් වල හැන්ඩල් එක. එතනින් තමයි අපි අවශ්‍ය විදියට අසුරවන්නේ. නේද? අසුරවන්නේ. දැන් මේ කෝප්පේ ගත්තොත් පේනවනේ කෝප්පේ මාව පේනවනේ. මෙන්න මේ කෑල්ලට මොකද කියන්නේ? හැන්ඩල් එක. නැත්තම් මිටියක් ගත්තොත් නේද? අර කෑල්ලට ගන්න අපි අල්ලගෙන ඉන්න කොටසට කියන්නේ මොකද්ද? හැන්ඩල්. ඒතර එතනින් තමයි අපි අසුරවන්නේ. හැන්ඩල් කරන්නේ. අසුරවනවා. හැන්ඩල් කියන වචනේ තේරුම ඇත්තම තේරුම හසුරවනවා. හැන්ඩල් with care. පරිස්සමෙන් අසුරවන්නේ. ඒ කියන්නේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. දැන් අපි කියමුකෝ බොක්ස් එකක් ඇතුලේ තියෙනවා වීදුරු මොකක් හරි එකක්. පිළිමයක් මොකක් හරි. ඒතොර ඒකේ බොක්ස් එකේ ගහලා තියෙන හැන්ඩල් with care කියලා. ඒතොර මේ බොක්ස් එක පාවිච්චි කරන්න කියන එක නෙවෙයිනේ. ඒ කියන්නේ අසුරවන්නේ. එහෙට මේක උස්සලා තියද්දි ඒකයි අදහස තමයි එතනින් පාවිච්චි කරන්නේ. ඒක තමයි කියන්න හදන්නේ. එහෙනම් හැන්ඩල් with care කියන්නේ පරිස්සමෙන් අසුරවන්න. හැන්ඩල් කරන්න කියන්නේ පරිස්සමෙන් අසුරවන්න කියන එක තමයි එතනින් කියන්නේ. හරිනේ නෙතුල්? next one නෙතුල්. මොකද්ද කියන්නේ? No bathing for sea. for sea නෙමෙයි. rough sea. මොන seaද? rough sea. no bathing. එතන නවත්තන්න ඕනේ ඇත්තට. no bathing. no bathing. නේද? no bathing. rough sea. මොකද්ද no bathing? නාන්න තහනම්. නෑම තහනම්. rough sea කියන්නේ මොකක්ද? රළු මුහුද කියන එකකින් අදහස් කරන්නේ එදා මුහුද සැරයි කියන එක. Okay? Right. Netul. Reserved for pregnant mothers. Reserved for pregnant mothers ඕනිත් නෑ. නේද? ගර්භණී කිව්වා ඉතින් මදර් කෙනෙක් නේ. මෙතන කියන්නේ ගර්භණී මාතාවරු. අන්න වචනේ. රිසර්ව් කරනවා කියන්නේ මොකද්ද? වෙන් කරනවා. රිසර්වියර් කියලා තියෙනවා. අහලා තියෙනවද රිසර්වියර්? රිසර්වියරක් කියන්නේ මොකද්ද? ජලාශයක්. ඇයි ජලාශයකට රිසර්වියර් කියලා වචනේ ආවේ කියලා හිතන්නේ? ජලාශයකට රිසර්වියර් කියලා වචනයක් ආවේ ඇයි? ඒකේ තියෙන ජලය මොකක් කරලා තියෙන්නේ ඇත්තටම? වෙන් කරලා තියෙන්නේ. අයින් කරලා තියෙන ඒවා මොනාරි ඉදිරි අනාගතේ භාවිතය සඳහා ඒවා සුරක්ෂිත කරලා තියෙන, රිසර්ව් කරලා තියෙන. නේද? රිසර්ව් කියන වචනේ වෙන කොහේ හරි දැකලා තියෙනවද? රිසර්ව් ප්ලේයර්ස්ලාත් ඉන්නවා මම දන්න තැන ටීම් වල ඉන්නවා. එහෙම නැතුව ලොකු ලොකු උත්සවවල පුතේ ලොකු උත්සවවල පුටු වෙන් කරලා ඒ පුටු වල ගහලා තියෙනවා රිසර්ව්ඩ් කියලා. වෙන් කර ඇත. එතන ගිහලා අපි වාඩි වෙන්න හොඳ නැහැ. රිසර්ව්ඩ් කියලා ගහලා තියෙනවනේ අපි එතන වාඩි වෙන්න හොඳ නැහැ. ඒක කාට හරි වෙන් කළා. නැත්නම් රිසර්ව්ඩ් for මෙන්න මේ ආවල් කට්ටියට කියලා දාලා ඇති. ඒ වගේ රිසර්ව්ඩ් for pregnant mothers. ගර්භණී මාතාවන් සඳහා වෙන් කර ඇත. Okay, next one. Caution men at work. මොකද caution කියන්නේ පුතේ? අවධානය. මොකද?
අනතුරුදායකයි. තව මොකද්ද පුතා කිව්වේ දැන්? කවුරුනි මොකක් කරේ කිව්වා? අවදානම් සහිතයි, අවදානම් සහිතයි, අනතුරුදායකයි කියන එක තමයි මේ කෝෂන් කෙනකින් කියන්නේ. men at work. men at work මිනිස්සු ඉදිරියේ වැඩ. ඒ කියන්නේ පිරිමි අය විතරද වැඩ? men at work කියවම පිරිමි අය විතරද වැඩ? ගෑනු අයත් කාන්තාවොත් වැඩ හොඳේ. එහෙම කියලා woman at work කියලා දාන්නේ නැහැ. ඒ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා පොඩ්ඩක් මේ මොකද කියන පුරුෂ ආධිපත්‍යනේ. ඒක තියෙනවා සාමාන්‍යයෙන්. දැන් බලන්න මානව මොකද මනුස්සකම මොකද කියන්නේ ඉංග්‍රීසියෙන්? අල්දිනද mankind කියලා කියන්නේ womankind කියලා කියන්නේ නැහැ ඒක. ඒක වැරදිනේ. mankind කියලා වෙන්න ඕනේ නැහැ නේවනම්. මනුස්සකමට කියන්නේ mankind. නේ? ඒ වගේ මේ අර මොකද්ද masculine එකේ මොකද්ද domination එක තියෙනවා. ඒකේ ඉඳ අපි මේ වගේ වචන තියෙනවා ඉංග්‍රීසි වල. men at work පිරිමි අය විතරක් නෙවෙයි ගෑනු අයත් වැඩ කරන්න පුළුවන්. okay පුතා next one. Take off your shoes. සපත්තු ගලවන්න. take off කියලා නෙවෙයි පුතේ කියන්නේ. take off. take off. take off ඉවත් කරන්න ගලවන්න. take off කියන එක වෙන කොහෙද පාවිච්චි වෙන්නේ? වෙන කොහෙද පාවිච්චි කරන්නේ? හිතන්න. සද්ද නැත්තේ. take off කියන එක පාවිච්චි වෙනවා ගුවන් යාන. plane නේම අහසට ගන්නවට අපි කියනවා take off කරනවා කියලා. planes take off කරද්දී අපි seat belt එකම දාලා ඉන්න ඕනේ අනිවාර්යයෙන්. හැමෝම. නේද? air hostess පවා take off කරද්දී වාඩි වෙලා belt දාගෙන ඉන්නේ. එමය ඉන්නේ. හරි. okay next one. reference only. මොකක්ද මේ reference only? කවුරු හරි දන්නවද මේ ගැන විස්තරයක්? බලන්න මෙතන තියෙනවා ඉංග්‍රීසිම නෙවෙයි. not only English but also general knowledge නේ. සාමාන්‍ය දැනුම පුතේ මේවා. මොකද reference only කියන්නේ පුතේ? කොහේ හරි අහලා තියෙනවද? නැද්ද? පුතේ දැන් පුස්තකාලයකට ගියොත් පුස්තකාලේ දෙවිදියක තැන් තියෙනවා. කාර්ය මණ්ඩලයේ නෑ. පුස්තකාලයට ඔයගොල්ලන් ගියොත් පුස්තකාලේ කොටස් දෙකක් තියෙනවා. එකක් ඔයා සමාජිකත්වයේ අරගෙන නේද? ඔයා සමාජිකත්වයේ අරගෙන එතනට ගිහිල්ලා පොතක් අරගෙන ගේන්න පුළුවන් ගෙදරට. නේ ඒක කොටසක්. ඔයාගේ සමාජිකත්වයේ තියෙනවා නම් ගියා සමාජිකත්ව කාඩ් එක පෙන්නුවා අංකේ කිව්වා ඔක්කොරි කරලා එතනින් පොතක් ගත්තා ආවා. තව කොටසක් තියෙනවා රිෆරන්ස් කරන්න පුළුවන්. රිෆර් කරනවා කියන්නේ අහලා තියෙනවනේ රිෆර් පෙරලලා හොයනවා තොරතුරු. ඔයාට පුළුවන් එතන මේසයක් දාලා තියෙනවා. ගොඩාක් ලොකු විශාල පුස්තකාලවල එහෙම තියෙනවා. අපිට පුළුවන් පොතක් අරගෙන එතන වාඩි වෙලා කියවලා ආපහු ඒ පොත තිබිච්ච තැන තියලා එනවා. ඒ වගේ තැන් වලට අපි කියනවා රිෆරන්ස් ඔන්ලි. ඒ පොත් ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. සමහරවිට බොහොම මොකක්ද අපි කියන්නේ රෑ පොතක් වෙන්න පුළුවන්. නේ දුර්ලභ ගණයේ පොතක් වෙන්න පුළුවන්. නේ සමහරවිට ඒ පොත විතරයි තියෙන්නේ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගෙදර ගෙනියන්න දෙන්නේ නැහැ. So you can only refer. So you can go to the reference section. තේරෙනවද? reference section එකේ තියෙන පොතක් you can't take home. හරිනේ? එහෙනම් මේවා සාමාන්‍ය දැනුම. Okay, Nitul, start with your answers. On a box full of glassware, Hari. At a building site, D. Okay. On a beach, B. Okay. In a bus, C. Okay. At a temple, E. Okay. In a library, F. Good. ගොඩක් හොඳයි. ලකුණු පහම හම්බ වෙනවා. You good. Right. මොකද මේ glassware කියන්නේ පුතේ? මේ ware කියන එක අමුතු වචනයක්.
පරිස්සම් වෙන්න ඕනේ. WEAR කියලා ව්‍යය එකකුත් තියෙනවානේ. WEAR කියලා ව්‍යය එකකුත් තියෙනවා. නේ ෆුට්වෙයාර් පාවාන් එහෙම පාවිච්චි කරනවා. දැන් මේක හાર્ඩ්වෙයාර් තියෙනවානේ හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් නේද? ඒ වගේ පාවිච්චි කරනවා. මොන හරි භාණ්ඩයක් ගැන තමයි මේ කියන්නේ. නේ ග්ලාස්වෙයාර් එන වීදුරු භාණ්ඩ. දැන් කියන්නේ වීදුරු භාණ්ඩ. හાર્ඩ්වෙයාර් කඩක් තින්නේ. හાર્ඩ්වෙයාර් ඝන භාණ්ඩ එතකොට තියෙන්නේ. හાર્ඩ්වෙයාර්. සයිට් කියන්නේ තැනක් ස්ථානයක් වැඩපොළක්. සයිට් එකක් කියන්නේ වැඩපොළක්. සයිට් එකේ තව වචනයක් තියෙනවා SIGHT සයිට් කියන්නේ දැක්ම පේන දේ දර්ශනය නේද? SIGHT සයිට් කියන්නේ පේන දේ දර්ශනය. හැබැයි SIT සයිට් කියන්නේ වැඩපොළ වැඩබිම. ඒ දෙක වෙනස තේරුම් ගන්න. වැඩපොළ වැඩබිම සහ දර්ශනය කියන එක වෙනම වටහා ගන්න. සයිට් SIGHT සයිට්. හරිනේ? right වෙන මොකක් කර ගැටලු තියනවද? any new words ගොඩයි නේ. ලස්සන වචන ගොඩයි and new words ගොඩයි. You should understand and remember these words. Don't forget those things. හරි? ලකුණු දාගත්තනේ. Let's move to the other part. නැත්නම් ඒට ලකුණු බලන්න බැරි වෙයි. Okay. I'm moving with someone else. Anyone? Sandeep? Sandeep, can you hear me, Sandeep? Mic ප්‍රශ්නයක් වෙන්නදී. Netmi Nimsara. It's your chance. You can get the chance. Netmi Nimsara. While I was abroad, I picked up my mystery infection. My doctor sent me to see a specialist because he didn't recognize my symptoms. After thorough examine, he asked a nurse to give me an injection. Although arm was quite painful for several days, my recovery was quick. right බලමු උත්තර හරිද කියන එක අපි ඊළඟට කතා කරමු නේද? වචන ටික කතා කළා හොඳයි කියලා හිතෙනවා මට. බලමු අපි. සමහර ඒවා වැරදුනා කියලා හිතුණා. බලමු. while I was abroad මොකද net me abroad කියන්නේ? කවුරු හරි දන්න කෙනෙක්? රටක ඉන්නකොට විදේශ රටක ඉන්නවා නම් විදේශගත වෙනවා නම් අපි කියනවා abroad කියලා. abroad කියන්නේ විදේශගත වෙනවා. went abroad නේද? I picked up a mystery. mystery කියන්නේ මොකද? what is mystery? අද්භූත. තොරතුරු ඒ ගැන හරියට තොරතුරු දන්නේ නැති. අර ඔමික්‍රෝන් එනවනේ ඉස්සරහට ඒ වගේ නේ. ඒක mystery එකක්. ඔමික්‍රෝන් කියන්නේ දැන් මිස්ට්‍රි එකක්. අපිට හරියට තොරතුරු දන්නේ නැහැ. යාව වළක්වන්නේ කොහොමද? මොකොත් අපි දන්නේ නැහැ. what is infection කියන්නේ? infect කියන වචනේ දන්නවනම් infection හොයාගන්න පුළුවන්, infectious හොයාගන්න පුළුවන්. කවුද දන්නේ infect කියන වචනේ? ආසාදනය වෙනවා. බෝ වෙනවා ආසාදනය වෙනවා ඉන්ෆෙක්ට් වෙනවා කියන්නේ ඒකයි බෝ වෙනවා ආසාදනය වෙනවා. ඒතර ඉන්ෆෙක්ෂන් කියන්නේ බෝ වීම ආසාදනය. ඉන්ෆෙක්ෂියස් කියන්නේ මොකක්ද එනන්නේ? ඇඩ්ජෙක්ටිව් එකක්. අනුමානයක් දෙන්න කවුරුද? ආසාදනය වූ නෙවෙයි විය හැකි. infectious කියන්නේ පුතේ ආසාදනය විය හැකි. very good. කවුද බිනු රසීද කතා කරේ? Yes sir. okay. ආසාදනය වුණාම අපි කියනවා පුතේ infected කියලා. හොඳේ? infected patient. ආසාදනය වූ. infectious කියන්නේ ආශාදිත නැත්නම් ආසාදනය විය හැකි අන්න ඒ වගේ අදහසක් තියෙනවා. නේ?
අපි කියමු COVID-19 is infectious. තේරෙනවද අන්නේම කියන්නේ. හරිනේ මේ වචන ටික පැහැදිලිද? ඒතර ඒකේ උත්තරය හරිද? මෙතන ඉන්ෆෙක්ෂන් වෙන්න හේතුව දන්නවද නිම්සරා? තේරුමත් කියන තැනින් එහා ගිහිල්ලා මං අහන්නේ තැනේ හැටියට මෙතන උත්තරේ ගන්න හේතුව කියන්න පුළුවන්ද? කවුරු හරි? එකෙන් පස්සේ ඇජෙක්ටිව් එකක් තියෙන හින්දා ඊට පස්සේ නවුන් එකක් තියෙන්න ඕන හින්දා. very good. ඒකෙන් පස්සේ ඇජෙක්ටිව් එකක් තියෙන හින්දා අනිවාර්යෙන් noun එකක් තියෙන්න ඕනේ. අන්න කාරණේ ඉඳලා ලේසියෙන් උත්තරේ හොයන්න පුළුවන්. okay. My doctor sent me මාව යවුවා to see අන්න එතරම් තේමයි. තිබුණොත් මොකද වෙන්න ඕනේ පුතේ? නාම පදයක් එන්නේ. එහෙනම් ස්පෙෂල් කියන්නේ නාම විශේෂණයක්, ස්පෙෂලි ක්‍රියා විශේෂණයක් කියන ස්පෙෂලිස්ට් විශේෂඥ වෛද්‍යවරයා. වෛද්‍යවරයාම වෙන්න ඕනේ විශේෂඥයා. නේද? because he did not recognize කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉක්මන් කරමු. recognize කියන්නේ මොකද්ද? හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා. very good. හඳුනා ගන්නවා. සාමාන්‍ය ලෙඩක් එහෙම අඳුරා ගන්නවට recognize හරි. මිනිහෙක් අඳුරා ගන්නවටත් පුළුවන්. identify කියන්නත් පුළුවන්. identify. තව ලස්සන වචනයක් තියෙනවා make out. make out out. make out කියන්නේ හඳුනා ගන්න. symptoms කියන්නේ මොකද්ද පුතේ? symptoms. රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ වඩා හොඳ උත්තරය රෝග ලක්ෂණ symptoms. නේ? එහෙනම් යාට බැරි වුණා මේ රෝග ලක්ෂණ අඳුනා ගන්න. ඒ හින්දා යා මොකද්ද කරන්නේ? ස්පෙෂලිස්ට් කෙනෙකුට දාන්න. after thorough මොකද්ද thorough කියන්නේ? අහලා තියෙනවා මීට කලින්. thorough test එකක් කියලා කියනවා. thorough test එකක් කියන්නේ සම්පූර්ණ පරීක්ෂණයක්. ආය අතෑරලා එහෙම මේ උඩින් පල්ලින් කරපු එකක් නෙවෙයි. thorough exam test එකක් කියන්නේ හොඳම පරීක්ෂණය, සම්පූර්ණ පරීක්ෂණයක් කියන එක තමයි කියන්නේ. thorough සම්පූර්ණයෙන් මුළු මුලින්ම කියන එක. එතකොට පුතේ එතනත් එමයයි මෙතන මට මතක හැටියට netme කිව්වේ examine කියන එකද කිව්වේ netme? netme are you there? Yes, sir. ඔව් examine කියන නේ කිව්වා. ඔයාගේ උත්තරේ ඒක නේද පුතේ? Yes, sir. ඔව් examine කියන්නේ පුතේ ක්‍රියාපදයක් verb එකක්. එතකොට දාලා තියෙද්දකොට අපිට verb එකක් පාවිච්චි කරන්න බෑ නේද පුතේ? තියෙද්දි අපිට verb එකක් පාවිච්චි කරන්න බෑ. එහෙනම් තෝරගන්න noun එකක් එන උත්තරේ මොකද වෙන්නේ? examination. thorough examination කියන්නේ සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වුවා කියලා කියන්නේ. He asked a nurse to give me an එකක් එන්දා නාම පදයක් injector කියලා එකක් නෑනේ injection නේ. එන්නතක්. although the arm was quiet කියන්නේ ගොඩාක්. quiet කියන්නේ ගොඩාක්. quiet කියන්නේ quiet very වගේ වචනත් එක්ක අපි පාවිච්චි කරන නාම විශේෂණ පුතේ. quiet කියන වචනේ very කියන වචනත් එක්ක අපි පාවිච්චි කරන නාම විශේෂණයක්. ඉඳ painful වේදනාකාරී. for several days දවස් කීපයකට. මගේ එකෙන් පස්සේ නාම පදයක් එන්න ඕනේ මං කියලා දීලා තියෙනවා. මේකෙන් පස්සේ නාම පදයක් බල්බෑ రీ කියලා ඉවර වෙන්නේ නාම පදයක්. ඉඳ recovery කියන්නේ සුව වීම, සනීප වීම. සුව වීම, සනීප වීම තමයි recovery කියන්නේ. ලකුණු දාගන්න එකට එක ගානේ. right එන අපි ඉක්මනට බලමු. විනාඩි 10ක් විතර කාලයක් තියෙනවා. කවුරු හරි කියන්න කැමති කෙනෙක් ඉන්නවනම් raise your hand. I can give you the chance. okay Malki, go on Malki. Mr. Johnson looked at his watch. It was 7:30. He got out of bed quickly. Then he washed and dressed. He was late as usual, so he did not have time for breakfast. He
ran all the way to the station and he arrived there just in time for the train. Mr. Johnson never eats anything in the morning. He always says to his friends at the office, it's nice to have breakfast in the morning, but it's nicer to lie on the bed. Okay, very good. උත්තර ටික හරි පුතේ. අපි බලමු. ටක් ගාලාම විස්තර කරන්න. looked එක්ක පාවිච්චි කරන්න පුළුවන් වචනේ තමයි at. looked එක්ක පාවිච්චි කරන්න පුළුවන් වචනේ තමයි at. looked at. ඒක සරලයි. it අතීතේ මේ අතීත කතාවක් ඉඳ is දාන්න බෑ was එක හරි. අතීතේ ඉඳ get දාන්න බෑ got එකත් හරි. bed quick කියන එක එන්න බෑ quick කියන එකේ adverb එකක් එන්න ඕනේ නේද? quickly get out of the bed and then නැගිට්ටා ඉක්මනටම. quickly adjective එකක් බෑ adverb එකක්. wash කියන එක past එකේ තියෙන ඉඳ dressed කියන එකත් past එකට යන්න ඕනි. ඉඳ dressed. e එක්ක were දාන්න බෑ e එක්ක was දාන්න. මෙතන වැදගත් කතාවක් not did not ආවෙන් පස්සේ පුතේ did not කඩලා ගත්තෙන් පස්සේ ආය අතීතේ තියෙන්න බෑ වර්තමානෙට එන්න ඕනි did not have මතක තියාගන්න did not cook කියලානේ කියන්නේ ඒ වගේ he running කවදාවත් බෑ ඒක අතීතෙමයි ගන්න ඕනි he ran එන he arriving කියලා එන්න බෑ am is I නෑනේ was නෑනේ ඉඳ ඒකත් past arrived Mr. Johnson never කියන වචනේ අපිට කියනවා වර්තමානයේ හැමදාම පුරුද්දක් ලෙස ඒ ඉඳ අපි eat එකට s අකුරක් එකතු කරන්න ඕනි in the morning he always කියන එකත් simple present එක හංගවන්නේ අපිට එන say එකට අපි s අකුරක් එකතු කරනවා says කියලා හොඳයි උත්තර ටික හරි පුතේ ලකුණු දාගන්න එකට භාගේ ගානේ පුතේ එක ගානේම නෙමෙයි ඈ sir and then the number link போட்டு விடுறீங்களா sir please sir Hari? Right. අවදිනවනේ. was running දාලා බෑනේ. දුවමින් හිටියා වෙන්න බෑනේ පුතේ දිව්වා වෙන්න එපා. ඇයි ඒක බැරි කියලා බලමු. he was running දුවමින් හිටියා වෙන්න බෑ. Hidua. Right. Anyone quickly? Anyone who like to answer? අවස්ථාව දෙන්න. නැත්තම් උඩින්ම මට පේනවා තව රිද්මි පැහැසිකා. Yes, sir. රිද්මි පැහැසිකා. Can you hear me පුතේ? Yes, sir. Okay. දෙන්න පුතා උත්තර. I am learning how to drive a car. A week ago, I had my first lesson. Yesterday, my instructor took me out on a busy road. It was full of cars and people. I drive very slow. I Drive එකේ past නේද? drove drove driven නේද? slowly and carefully, but felt afraid the whole time. At last, the lesson finished and I went home. I was very tired. I had learned many things, but I have still got a lot to learn. Very good. මෙතන ප්‍රශ්නාර්ථ ලකුණක් එන්න බෑ. Very good පුතේ. මොකුත් කතා කරන්න ලොකු දෙයක් නෑ මේකේ නේද? Slowly afraid the whole time කියන්නේ මුළු වෙලාවෙම පටන් ගත්ත වෙලාවේ නම් බය හිටි. At last the lesson නෙවෙයි පුතේ at last the lesson finished. හොඳේ එහෙම කියද්දි එමය කියන්න ඕනි. At last the lesson finished. අන්තිමට. At last. Good. ලකුණු දාගන්න. One for each. සර් කලින් එකේ අන්තිමට head එන හැටි කියලා දෙන්න පුළුවන්ද? මේකේද? ඔව් සර්. ඇයි දැන් මේ කතාව ගොඩක් ගියානේ මෙයා ගිහිල්ලා පුරුදු වුණා එමනේ තියෙන්නේ.
I had learned many things. මං ගොඩක් දේවල් ඉගෙනගෙන තිබුණා. ඔයා කියන්නේ I have learned කියලාද? Also මන්දම එහෙමයි. I have learned many things. මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. But I have still got a lot to learn. කමක් නැහැ. I had learned many things. මං ගොඩක් දේවල් ඉගෙනගෙන තිබුණා. But I have to still got a lot. වඩා හොඳයි පුතේ මේවා අතීතේ වෙච්ච දේවල්නේ. මේවා සිද්ධ වෙලා ඉවරයි. ඒ හින්දා අපි කියනවා I had learned many things. මං ගොඩක් දේවල් ඉගෙනගෙන තිබුණා. But I have still learned. නමුත් මෙතන have තියෙන හින්දා කමක් නැහැ. ඔය have දැම්මට මෙතනත් I have learned many things. මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. yesterday කතාවන්නේ තියෙන්නේ නේද? ඔව් ඒ හින්දා have දැම්මට කමක් නැහැ. It's okay. yesterday නේ ඊයේ සිද්ධ වෙච්ච කතාවන්නේ කියන්නේ ඉඳ ගොඩක් පරණ එකක් නෙවෙයි ඉඳ no problem. හරි දාගන්න. Right. Anyone else? ගවේෂ් මිහිසර උඩින්ම ඉන්නවයි. Yes, sir. Okay පුතා ඉක්මනට කියාගෙන යන්න වෙලාව ගියා. I has a friend in England. His name. I has a friend. Sorry, sir. I have a friend in England. His name is Ken Roberts. I know him very well, but I have never met him. We often write to each other. My letters are very short. It is still hard for me to write in English. I received a letter from Ken yesterday. It made me very happy. He is coming to my country for a holiday next year. We are going to see each other for the first time. Very good. Okay. Each other කියන්නේ එකිනෙකා. Each other එකිනෙකා. නේද? වෙන මොකුත් දන්නේ නැති වචනයක් නෑ. ඉතින් හේතු කාරණාවක් දන්නවා. මේ often තියෙන ඉඳලා simple present එකෙන් කියන්න ඕනේ. Simple present එකෙන් කියන්න ඕනේ. often කියන වචනේ තියෙන හින්දා. නේ? yesterday තියෙන හින්දා මේක අතීතයට යන්න ඕනේ. received කියන එක අතීතයට යනවා yesterday තියෙන හින්දා. is තියෙන හින්දා ing දාන්න වෙනවා අපිට. බොහොම සරලයි. Right, last part. Samitri Yashodhara උඩින්ම ඉන්නවා තව. Yes, sir. Okay පුතා කියන්න බලන්න. ලේසි වැඩක්. The king often comes to see me and helps my teachers. ඔය එතන වැරදි ටිකක් හදන්න තියෙනවානේ. එකක් Yes. The king often comes to see me and helps my teachers win. නෑ කවුරු හරි කියනවා නම් පුතේ නෑ ඉවරයි කියලා එහෙනම් මෙතන came දාලා ඒකත් පුළුවන්. The king often came to see. ඒත් see එන්න ඕනි මේක. Came to see me and help my teachers උනත් හරි. හොඳේ? මේ මෙන්න මේ දෙකත් හරි. ඒම හැදුවත් ප්‍රශ්නයක් නෑ පුතයා. හොඳේ? හැබැයි comes දැම්ම නම් මේක helps වෙන්න ඕනි සමිත්‍රි. Okay? Okay. හරි. Next one. Nobody know how to crop circles make. Nobody? No. නෑ පුතේ. Nobody ආවොත් knows කියලා එන්න ඕනි පුතේ. Nobody, somebody, everybody, everyone, anyone මේ වචනත් එක්ක singular form එක පුතේ පාවිච්චි කරන්නේ අපි. Nobody knows how the crop circles are made. Hari? Hari. Hari. Sri Lanka has 2 seasons for farming. Oh, Sri Lanka has 2 seasons වෙන්න ඕනේ නේද? Seasons වෙන්න ඕනේ. ඒකත් හදන්න ඕනේ. Sri Lanka has 2 seasons for farming. Nishadi brought a bucket of bucket? Bouquet. බොක්කෙන්ම දෙන හින්දා තමයි පුතා ඒකට කියන්නේ අපි බොකේ කියලා. හොඳේ? බොක්කෙන් දෙන්න ඕනේ. බොකේ. එහෙනම් උත්තරේ කියන්න පුතේ. Nishadi brought a bouquet of sunflowers to the classroom. අන්න හරි. bouquet of sunflowers to the classroom. ඕනි නම් අයින් කරලා 2 bouquets කියලා එහෙම දාන්නත් පුළුවන්. ඒත් වැරදි කියන්න බෑ කාටවත්. හොඳේ? brought 2 bouquets of sunflowers to the classroom. එහෙම දෙකක් ගේන්නේ නැහැ නේද? එකක්වත් ගේන්නේ නැති එකේ. Chandani cleans the classroom today. Today දැම්මොත් cleans දාන්න බෑ මගේ පුතේ.
today දැම්මොත් cleans දානවා නම් සමිත්‍රි මේක simple present පුරුද්දක් ඇටියට හැමදාම එකක් වෙන්න ඕනි පුතේ. තේරුණාද? simple present හැමදාම. එහෙනම් දාන්න පුළුවන් මේ අගට daily කියන වචනේ දාන්න පුළුවන් මගේ පුතේ. daily. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් tomorrow ඕනි කියලා මෙතන මොකද්ද කරන්නේ? කවුරු හරි කියන්න බලන්න. will දාලා will දාලා clean දාන්න පුළුවන්. will clean දාන්න පුළුවන්. එහෙම නැත්නම් will clean දානවා නම් tomorrow එහෙමම තියනවා පුතේ. cleans තියන්න ඕනි නම් daily කියන එක තියෙන්න ඕනේ හැම වෙලේම. ওই දෙකෙන් එකක් තියෙන්නොත් හරි. හරි නේද සමිත්‍රි? හරි හොඳයි. එහෙනම් ලකුණු දාලා බලන්න මට chat එකට දාන්න බලන්න ඉන්න කට්ටිය අනිත් කට්ටිය ගිහිල්ලා කමක් නැහැ.